වීඩියෝ එකෙන් කතා කරා දත්ත පාදකයක පවතින භූතාර්ථයක් එහෙම නැත්නම් එන්ටිටි එකක ගුණාංග අඳුනගන්නේ කොහොමද? ඒ තියෙන ගුණාංග වර්ග මොනවද? අපි ඒ ගුණාංග කියන එක හැඳින්වුවා ඇට්‍රිබියුට් කියන එකෙනුත්. ඊළඟට තවදුරටත් මොනවද අපි ඒකෙදි පාවිච්චි කරන යතුරු වර්ග එහෙම නැත්නම් කීස් වර්ග කොහොමද ඒවා අඳුරගන්නේ කියන එක ගැන කතා කරා. එතකොට අද පාඩමෙන් තියෙන්නේ භූතාර්ථ වර්ගයක අවස්ථා අතර සම්බන්ධතාවය ගැන කතා කරන්න. Degree of relationship කියන එක. මේ යටතේ අපිට මුලින්ම කතා කරන්න තියෙනවා unary නැත්නම් අංශක 1 කියන අවස්ථාව. Relationship among instances of one entity type. Employee manage employees. එක් භූතාර්ථ වර්ගයක් පමණක් අතර සම්බන්ධතාවය. එතකොට මේකෙදී අපිට අඳුන ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේ වගේ සම්බන්ධතාවයක් තියෙන අවස්ථාවකදී අපිට දක්නට ලැබෙන්නේ එක භූතාර්ථයක් විතරයි. අපි ඒ අවස්ථාව අංශකයක නැත්නම් ඩිග්‍රී 1 යුනරි කියලා හඳුන්වනවා. එතකොට ER ඩයග්‍රෑම් එක ඇඳට පස්සේ අපිට පෙන්වන්නේ එක භූතාර්ථේ නම් අපි ඒක අංශක 1 අවස්ථාවට දාන්න හැකියාව තියෙනවා. දැන් මෙතන ගත්තාම employee manage employees කිව්වහම මේ ආකාරයට තමයි අඳින්නේ. ඇයි අපි එහෙම අඳින්නේ? අපි දන්නවා entity එකක් අඳින්නේ මේ විදිහට box එකක හැඩයට සහ relationship එකක් අඳින්නේ මේ වගේ diamond එකේ හැඩයට. එතකොට employee manage employee කියන එක අපිට අඳින්න හැකියාව තියෙන්නේ මෙන්න මේ ආකාරයට තමයි ER diagram එක. අපි ඊළඟ අවස්ථාව ගමු. ඊළඟ අවස්ථාව වෙන්නේ අංශක 2 නැත්නම් binary degree 2 කියන අවස්ථාව. එතකොට පළවෙනි එකේදී අපි කිව්වා ඒකෙදි entity එකයි. එහෙම නැත්නම් භූතාර්ථ එකයි කිව්වා ER diagram එකේ තියෙන්නේ. දැන් මේකේ රූප සටහන බලපුවම පේනවා මේකේ තියෙනවා භූතාර්ථ දෙකක්. අන්න ඒ වගේ භූතාර්ථ දෙකක් තියෙන අවස්ථාවක් අපිට මෙන්න මේ ගණයට ගන්න පුළුවන්. එහෙම නැත්නම් අංශක 2 binary කියන ගණයට අපිට ගන්න හැකියාව තියෙනවා. අපි දැන් මෙතන උදාහරණෙත් එක්කම බලමු. Relationship among instances of two entity types. Customer place orders. Customer place orders. භූතාර්ථ දෙකක අවස්ථා අතර සම්බන්ධතාව. පාරිභෝගිකයා ඇනෝම් කරයි. පාරිභෝගිකයා කියන එකට අපිට ගන්න පුළුවන් customer කියන එක. ඇනෝම් කිරීම place කියන එක දාලා තියෙනවා මෙතන. ඇනවුම කියන එකට order කියන එක දාලා තියෙනවා. එතකොට මෙතනදී භූතාර්ථ එහෙම නැත්නම් entity දෙකක් තියෙනවා customer සහ ඇනවුම කියන එක. සාමාන්‍යයෙන් අපි relationship එක කියන එක හොයාගන්න දැන් මේ වගේ sentence එක දුන්නාම relationship කියන එක හොයාගන්න ලේසිම ක්‍රමය තමයි ගොඩක් වෙලාවට 90%ක් වගේම තියෙන verb එකක් තමයි relationship එකට. හරිද? මේ අවස්ථාව ගත්තාම ඇනෝම් කරයි. ඇනෝම place කරන order එක place කරනවා කියන එක තමයි මෙතනදී relationship එක විදිහට දාලා තියෙන්නේ. අපි එහෙමනම් ඊළඟ අවස්ථාවට යමු. ඊළඟ අවස්ථාවේ තියෙන්නේ අංශක 3 degree 3 ternary කියන අවස්ථාව. Simultaneous relationship among instances of three entity types. Supplier supply items for projects. භූතාර්ථ 3ක අවස්ථා අතර එක්වර සම්බන්ධතාවය. උදාහරණ විදිහට තියලා තියෙන්නේ ව්‍යාපෘති සඳහා සැපයුම් කරු භාණ්ඩ සපයයි. එතකොට දැන් ඔයාලා කලින් ඉගෙනගත්ත දේවලුත් එක්ක මේ පල්ලෙහා තියෙන රූප සටහන නැත්නම් ER diagram එක තනියම අඳින්න හැකියාව තියෙන්න ඕන මේ වෙනකොට. එතනදී අඳුර ගන්න ඕන එකේ පළවෙනි පියවර විදිහට මොනවද තියෙන භූතාර්ථ. පළවෙනි එක ව්‍යාපෘති සැපයුම් කරු භාණ්ඩ. ඔන්න ඔය කියන තුන තමයි මෙතනදී භූතාර්ථ වෙන්නේ. supplier project item. එතකොට මෙතනදී මම කලින් කිව්වා වගේ verb එක තමයි relationship එක උනේ සපයයි කියන එක. මෙන්න මේ ආකාරයට තමයි ඒ තුන සම්බන්ධ වෙන්නේ. එතන මෙතන විශේෂ අවස්ථාවක් වෙලා තියෙනවා. බලන්න මෙතන relationship එකට තමයි මෙන්න මේ
ප්‍රොජෙක්ට් කියන එක සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට හිතෙන්න පුළුවන් ඇයි ඒක මේකත් එක්ක තව verb එකක් දාලා මොනවා හරි සම්බන්ධ කරන්න පුළුවන් නේ එහෙම කියලා. නැහැ. මේක අනිවාර්යයෙන්ම එන්න ඕනේ මෙන්න මේ ප්‍රොජෙක්ට් කියන එක එන්නම ඕනේ අනිවාර්යයෙන්ම සප්ලයි කියන තැනටම තමයි. වෙන තැනකට සම්බන්ධ කරන්න හැකියාවක් නැහැ. එතන විශේෂ අවස්ථාවක්. අපි ඊළඟ එකට යමු. ඊළඟට in array degree 4 එහෙම නැත්නම් අංශක 4 කියන අවස්ථාව. එතකොට දැන් මේ වෙනකම්ම අංශක 1 අංශක 2 අංශක 3 වෙනකම්ම ආවා. ඒ හැම එකෙදිම අපි කිව්වා ඒවදී පාවිච්චි කරන්නේ තියෙන එන්ටිටි ගාන තමයි අපි කියන්නේ අංශක ගාන විදියට. දැන් කලින් අවස්ථාව ගත්තාම අංශක 1යි එන්ටිටිත් 1යි තියෙන්නේ. එහෙම නැත්නම් භූතාර්ථ 1යි තියෙන්නේ. අංශක 2යි භූතාර්ථ 2යි. අංශක 3යි භූතාර්ථ 3යි. දැන් අංශක 4යි. ඒ කියන්නේ අනිවාර්යෙන් භූතාර්ථ 4ක් තිබිය යුතුයි කියලා ඔයාලා තේරුම් ගන්න ඕනේ. Simultaneous relationship among instances of 4 entity types. Suppliers supply items for projects via shipment. භූතාර්ථ 4ක අවස්ථා අතර එක්වර සම්බන්ධතාවය. සැපයුම්කරු නැව්ගත කිරීම සඳහා නැව්ගත කිරීම හරහා ව්‍යාපෘති සඳහා භාණ්ඩ සපයයි. එතකොට ඒකට අදාළව අපි ER ඩයග්‍රෑම් එක මෙන්න මේ විදිහට තමයි ගොඩනගා ගන්න වෙන්නේ. සැපයුම්කරු කියන එක භූතාර්ථයක්, සප්ලයර් විදිහට අරන් තියෙනවා මෙතන. ඊළඟට ප්‍රොජෙක්ට් කියන එක තව එකක්, භාණ්ඩ කියන එක තව එකක්, නැව්ගත කිරීම කියන එක තව එකක්. එතකොට මෙතනත් කලින් වගේම තමයි verb එක තමයි relationship එක උනේ supply කියන එක. අවසානයේදී ER diagram එක entity relationship diagram එක මෙන්න මේ ආකාරයට තමයි එන්නේ. බලන්න ඒක සපයයි කියන තැනට කලින් අපේ සම්බන්ධ වුණේ කලින් අවස්ථාවේදී ව්‍යාපෘති විතරයි. දැන් ඔන්න shipment කියන එකත් සම්බන්ධ වෙලා තියෙනවා. අපි කිව්වා මේ වගේ entity relationship diagram එකක් ගත්තාම ඒකෙදි entity එකක් සහ relationship එකක් සම්බන්ධ වීම තමයි හැම අවස්ථාවකදීම සිද්ධ වෙන්නේ කියලා. එතකොට මේ අවස්ථාවෙත් ඒකම තමයි වෙලා තියෙන්නේ. බලන්න මෙතන හතර පැත්තටම මේ diamond එකේ හතර පැත්තටම entity සම්බන්ධ වෙලා තියෙනවා. එක පැත්තකට shipment, එක පැත්තකට supplier, item, project. ඒ විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු සම්බන්ධතාවයේ ගණීයතාවය එහෙම නැත්නම් cardinality of relationship කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කලින් අවස්ථාවේදී කතා කරා භූතාර්ථ අතර තියෙන සම්බන්ධතාවය මොන ආකාරයෙන්ද අපි ප්‍රකාශ කරන්න කියලා. එතකොට මෙතනදී ගත්තාම අපි බලමු මොකක්ද මේ cardinality of relationship කියන්නේ මොකක්ද කියන එක. නැත්නම් සම්බන්ධතාවයේ ගණීයතාවය කියන්නේ මොකක්ද කියන එක. Cardinality concern with the number of instances of particular entity type associated with a single instance of another entity type. එක් භූතාර්ථ වර්ගයක එක් අවස්ථාවක් සමග සම්බන්ධිත වෙනත් භූතාර්ථ වර්ගයක අවස්ථා ගණන ඉදිරිපත් කිරීම. මේකේ ඩෙෆිනිෂන් එකෙන් ගත්තාම ඩෙෆිනිෂන් එකෙන් අපිට කියනවා භූතාර්ථ එක අවස්ථාවක ඉඳලා තවත් අවස්ථාවක තව භූතාර්ථයක් එක්ක සම්බන්ධ වෙද්දී කොච්චරක් එක්කද සම්බන්ධ වෙන්නේ කියන එක පෙන්වන්න තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ කියලා. දැන් බලන්න මෙන්න මේ උදාහරණයත් එක්ක ඔයාලට තව ටිකක් පැහැදිලි වෙයි මොකක්ද මේ කියන්නේ කියලා. මේක යටතේ අපි අවස්ථා කීපයක් තියෙනවා. one to one relationship, one to many relationship, many to many relationship කියලා. මේකේ පළවෙනි අවස්ථාව ලේසිම අවස්ථාව මුලින් ඉගෙන ගනිමු. අපි ඒක හඳුන්වනවා one to one relationship. අපි මේක ලියන්න මෙන්න මේ විදියට එක කෝලන් එක අපු එක. ඒක සම්බන්ධතාවය කියලා සිංහලෙන් අපි හඳුන්වනවා. ඔන්න හොඳ උදාහරණයක් තියෙනවා මේකට. One country is ruled by one president and president can rule only one country.
එක් රටක් පාලනය කරන්නේ එක් ජනාධිපතිවරයෙකු වන අතර ජනාධිපතිවරයෙකුට පාලනය කළ හැක්කේ එක් රටක් පමණි. ඔන්න මෙහෙම එකක් දුන්නාම අපි මුලින්ම බලා ගන්න ඕන මොනවද මේකේ එන්ටිටි කියලා. සාමාන්‍ය විදිහටම එන්ටිටි රිලේෂන්ෂිප් ඩයග්‍රෑම් එකක් ඩයග්‍රෑම් එකක් ගොඩනගන්න තමයි දැන් අපි හදන්නේ. මොකක්ද? එකක් තමයි country නැත්නම් රට. ඊළඟ එක ජනාධිපතිවරයා president. අනිත් එක පාලනය කරනවා සාමාන්‍ය verb එක. ওই තුන තමයි තියෙන්නේ. අපි දන්නවා පාලනය කරනවා කියන එක අනිවාර්යයෙන්ම රිලේෂන්ෂිප් එකට එන්න. අනිත් එක දෙපැත්තට මේ විදිහට boxes ඇතුලේ දාන්න ඕනේ. ඊළඟට අපි මෙන්න මේ මෙතන එකක් දාලා තියෙනවා මෙතන එකක් දාලා තියෙනවා. ඔන්න ඕක තමයි අපි one to one relationship එක ER diagram එකේ පෙන්නනවා කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මෙතන යම්කිසි අංකයක් යම්කිසි දෙයක් දානවා. දැන් ඉස්සරහට මේක ටිකක් වෙනස් වෙනවා. රිලේෂන්ෂිප් එක විදියත් එක්ක මෙතන දිගටම එක එක කියන එක නෙවෙයි දාන්නේ. ඒක වෙනස් වෙනවා. අපි ඒක ඉස්සරහට බලමු. මේ අවස්ථාව ගත්තාම මේ අවස්ථාවේදී වෙන්නේ එක සහ එක කියන එක. ඒ කියන්නේ මොකද්ද? අපි බලමු කොහොමද මේ එක සහ එක දාලා තියෙන්නේ කියලා. ඒක දාන්නේ හැම තිස්සෙම අපි බලනවා මේ එක පැත්තක් එක කළා අපි හිතනවා. ඒ කියන්නේ මොකද්ද මේ එක පැත්තක් එක කරනවා කියන්නේ. හොඳට මේ කරුණු තේරුම් ගන්න. මොකද ඉස්සරහට යන්නේ මේකම තව ටිකක් සංකීර්ණ වෙලා. ඒ කියන්නේ අපි හිතනවා country එකයි තියෙන්නේ කියලා. හරිද? මේ පැත්ත එක කරනවා කියන්නේ ඒක. මේ පැත්ත එක කරනවා කියලා කියන්නේ ප්‍රෙසිඩන්ට් එක්කෙනයි ඉන්නේ කියලා හිතනවා. ඔන්න ඒ විදිහට හිතනවා. දැන් බලන්න මේ පැත්තේ ඔන්න මම මුලින්ම හිතනවා country. ඒ කියන්නේ එක රටයි තියෙන්නේ කියලා හිතනවා. එක රටයි තියෙන්නේ. එක රටක් පාලනය කරන්න ප්‍රෙසිඩන්ට්ලා කී දෙනෙක් ඉන්නවද කියලා බලනවා. දැන් මේකේ කියලා තියෙනවා එක රටක් පාලනය කරන්න ඉන්න එක ජනාධිපතිවරයයි. ඔන්න එහෙනම් මං මුලින්ම එක ජනාධිපතිවරයයි කියන එක ජනාධිපතිවරයාගේ පැත්තට දානවා. ජනාධිපති ඉන්නේ මේ පැත්තේනේ. ඒතර ජනාධිපතිවරයාගේ පැත්තට දානවා. ඊළඟට අපි බලන්න ඕන country එකේ මෙන්න මේක කොහොමද දාන්නේ කියලා. ඒක දාන්න අපි මේ පැත්ත එක කරලා ඉන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රෙසිඩන්ට් එක කරන්න ඕනේ. ඒ කියන්නේ එක ප්‍රෙසිඩන්ට් කෙනා ඉන්නේ කියලා හිතනවා. එක ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට පාලනය කරන්න පුළුවන් රටවල් කීයද කියලා බලනවා. ඒකට අපි මේක කියවලා බලන්න ඕනේ. ජනාධිපතිවරයෙකුට පාලනය කළ හැක්කේ එක රටක් පමණි. ඔන්න කියනවා එක ජනාධිපතිවරයෙකුට පාලනය කරන්න පුළුවනොත් එක රටක් පමණිලු. ඔන්න country එක රට පැත්තට එක දානවා. ඔන්න ඔහොම තමයි එක සහ එක කියන එක එතන දාලා තියෙන්නේ. ඒ කාරණාව හොඳට තේරුම් ගන්න. කිසිම අවස්ථාවක පටලව ගන්න එපා. මොකක්ද කරේ අපි එතන හැම අවස්ථාවකදී මෙන්න මේ වගේ මෙතන අපි අගය දාන්නේ මේ කියන එක මේ පැත්ත එක කරනවා. ඒ කියන්නේ මෙතන රට කියන එක country කියන එක කරනවා. මේ පැත්තෙන් ජනාධිපති කියන එක කරනවා. එක රටක් පාලනය කරන්න පුළුවන් එක ජනාධිපතිවරයටයි ඒකින්ද මෙතන එක දැම්මා. එක ජනාධිපතිවරයෙක්ට පාලනය කරන්න පුළුවන් එක රටයි ඒකින්ද මෙතන එක දැම්මා. දැන් ඔන්න බලන්න පල්ලෙහා දාලා තියෙනවා මේ විදියට මේ දීලා තියෙන තේකම තමයි ඔයාලට තේරුම් ගන්න පැහැදිලි වෙන රූප සටහන් දෙකක් ඇඳලා දීලා තියෙන්නේ. බලන්න country එක මේ country කියන එක තමයි මෙතන එක එක country විදියට මෙතන දාලා තියෙන්නේ. සහ ප්‍රෙසිඩන්ට්ලුත් එක ප්‍රෙසිඩන්ට් කෙනෙක් තමයි මේ එක තිතකින් පෙන්නලා තියෙන්නේ. එක රටක් තමයි එක තිතකින් පෙන්නලා තියෙන්නේ. එක රටක් පාලනය කරන්නේ එක ප්‍රෙසිඩන්ට් කෙනෙක්. බලන්න කිසිම තිතකට දෙපැත්තෙම කිසිම අවස්ථාවකට ඉරි දෙකක් සම්බන්ධ වෙලා නැහැ. ඔන්න ඕකට අපි කියනවා ඒක සම්බන්ධතාවය කියලා. අපි එහෙමනම් ඊළඟ අවස්ථාවට යමු. ඒක තමයි one to many relationship එක. ඒක බහු සම්බන්ධතාවය. අපි ඒක පෙන්වන්නේ අපි ලියනකොට පෙන්වන්නේ එක කෝලන් එක m. අපි සමහර අවස්ථාවලදී මෙතන n කියන එකක් දානවා. මෙන්න මේ විදිහට n කියන එකක් දානවා. මෙතන බලන්න අපි උදාහරණ සලකමු. One customer can place many orders, but one order is always placed by one customer. එක් ගනුදෙනුකරුවෙකුට බොහෝ ඇනවුම් කළ හැකි නමුත්
එක් ඇනවුමක් සෑම විටම එක් පාරිභෝගිකයෙකුගෙන් ස්ථානගත වේ. ඔන්න මේක පොඩ්ඩක් හොඳට තේරුම් ගන්න. මේ කියන්නේ එක ගනුදෙනුකාරයෙකුට ඒ කියන්නේ අපි හිතමු මොන හරි එළවලු පළතුරු බිස්නස් එකක් කියලා. ඒ වගේ එකකදී එක ගනුදෙනුකාරයෙක් කවුරු හරි පුද්ගලයෙක් ඒ කියන පුද්ගලයා ගිහිල්ලා එක ඇනවුමක් දානවා. ඒක ID එක 001 කියලා හිතමුකෝ. 001 කියන එක යටතේ ඒ කියන පුද්ගලයා ඒ ඇනවුමක් නිකුත් කරලා තියෙනවා කියලා හිතන්න. එතකොට එයා මොනවා හරි ಜಾති ටිකක් නිකුත් කරලා තියෙනවා. එතකොට ගනුදෙනුකරුවට තව ටික වෙලාවකින් ඔය ඒ කියන ගනුදෙනුකාරයාටම එහෙම නැත්නම් ඒ කියන ඒ කස්ටමර්ටම ආපහු පුළුවන් තව ටිකක් ඕනේ කියලා කියන තව බිල් එකක් දාන්න. එතකොට 002 වෙනවා ඒ බිල් එක. 001 කියන බිල් එක යටතේ තමයි අපි කලින් ඇනවුම ඉදිරිපත් කරේ. 002 යටතේ මට තව එකක් ඉදිරිපත් කරන්න පුළුවන්. අපි හිතමු ටිකක් වෙලා ගියාට පස්සේ තමයි යාට මතක් වුණේ මේකත් ගන්න ඕනේ කියලා. එතකොට එයා අලුත් බිල් එකක් දාලා ගන්නවා. දැන් අපි වුණත් ෆුඩ් සිටි එකට ගියාම සමහරලාට මොන හරි දෙයක් අමතක වුණොත් අපි ඒ වෙලාව ඉක්මනට කරන්නේ ආපහු බිල් එකක් දාලා ඒක ගන්නවා. ඒ වගේනේ. ඔන්න ඒ වගේ අවස්ථාවක් කියලා හිතන්නකෝ. මෙතනදී කියන්නේ මොකද්ද? එක් ගනුදෙනුකරුවෙකුට බොහෝ ඇනවුම් කළ හැකි අතර. ඒතකොට ඒ වගේ ගොඩක් ඇනවුම් එක් ගනුදෙනුකරෙක්ට කරන්න පුළුවන්, ප්ලේස් කරන්න පුළුවන්ලු. නමුත් එක් ඇනවුමක් සෑම විටම එක් පාරිභෝගිකයෙකුගෙන් ස්ථානගත වේ. එතකොට මම දැන් කිව්වා 001 සහ 002 කියලා ඇනවුම් දෙකක් ගත්තා. එන්න ඒ ඇනවුම් දෙකම දැම්මේ එක පුද්ගලයෙක්නේ. නේද? එක පාරිභෝගිකයට විතරයි ඒ බිල් එක අයිති වෙන්නේ. ඒ බිල් එක ඒ 001 කියන එක ID එකක් හා සමාන එකක්නේ. ඒක අයිති වෙන්නේ එක පාරිභෝගිකයට විතරයි. ඒ 001 කියන එක තව පාරිභෝගිකයට ඇවිල්ලා කියන්න බෑ, කස්ටමර් කෙනෙක්ට ඇවිල්ලා කියන්න බෑ මේ බිලත් මගේ කියලා. මොකද ඒ ID එකෙන්, ඒ නම්බර් එකෙන් ඒ බිලක් දාන්න පුළුවන් එක පුද්ගලයෙක්ට විතරයි. ඒකට එක පාරිභෝගිකයට විතරයි. ඔන්න ඔය කතාව තමයි මෙතන මේ කියලා තියෙන්නේ. ඒතර මේක කියවපු ගමන් ඔයාලා දැනගන්න ඕන මොනවද? මේකේ entity types. entity මොනවද කියන එක. එහෙම නැත්නම් භූතාර්ථ මොනවද කියන එක. customer එහෙම නැත්නම් ගනුදෙනුකරු කියන එක එකක් විදිහට ගන්න පුළුවන්. order ඇනවුම කියන එක තව එකක් විදිහට ගන්න පුළුවන්. ඇනවුම් කිරීම කියන එක තව එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයට තමයි ER diagram එක කොට නැගෙන්නේ. ඊළඟට ඔන්න විශේෂ අවස්ථාව මෙන්න මේ විදිහට දාන්න කොහොමද කියන එක. මං කිව්වා ඒක දාන්න තියෙන ක්‍රමය තමයි ලේසිම ක්‍රමය තමයි මේක පැත්තක් එක කරගන්නවා. මේ පැත්ත එක පුරවන්න නම් මේ පැත්ත එක කරගන්නවා. මේක පුරවන්න නම් මේ පැත්ත එක කරනවා. මුලින්ම අපි මේ පැත්ත එක කරන් ඉමු. එක කස්ටමර් කෙනෙක්ට ඕඩර්ස් කීයක් දාන්න පුළුවන්ද කියලා බලනවා. මෙයාලා කියනවනේ එක් ගනුදෙනුකරුවෙකුට බොහෝ ඇනවුම් දාන්න පුළුවන්. එතකොට ගොඩක් many එන්න එකකින්ද තමයි මෙතන ඉම්මක්ල දාලා තියෙන්නේ. ඔන්න දැන් මෙතන එක කරගත්තාම මෙතන many වුණා. එක් කස්ටමර් කෙනෙක්ට ගොඩක් ඕඩර්ස් දාන්න පුළුවන් නිසා many දැම්මා. ගොඩක් කියන එක many. ඊළඟට මේ පැත්ත එක කරන්න යන්නේ මෙන්න මේක පුරවන්න. එක් ඇනවුමක් ප්ලේස් කරන්න පුළුවන් කස්ටමර්ස්ලා කී දෙනෙක්ටද බලනවා. එයාලා කියනවා එක් ඇනවුමක් සෑම විටම එක් පාරිභෝගිකයෙක් ස්ථානගත වෙනවා කියලා. අනිවාර්යෙන් මෙතනට එන්නේ එක. එක් පාරිභෝගිකයෙක් එන්නේ ස්ථානගත වෙනවා. එතකොට මෙතන එන්නේ එක. එතකොට මෙතන many කියන එක සහ මෙතන one කියන එක. සමහර අවස්ථාවලදී මේක n විදියටත් ගන්නවා many කියන එක. එතකොට මේ අවස්ථාවක් ආවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මෙතන බලන්න කලින් අවස්ථාව වගේම ඔන්න තව ටිකක් පැහැදිලි කරන්න මේක දාලා තියෙනවා. හැම කස්ටමර් කෙනෙක් මෙතන කස්ටමර්ස්ලා කීප දෙනෙක් ඉන්නවා. මේ ඩොට් එකකින් පෙන්වන්නේ එක කස්ටමර් කෙනෙක් කියන එක සහ ඕඩර් කියන එකෙත් තියෙන ඩොට්ස් ගොඩක්. එක එක ඩොට් එකකින් පෙන්වන්නේ ඕඩර් කෙනෙක් ඕඩර් එකක් කියන එක. දැන් බලන්න එක කස්ටමර් කෙනෙක්ට ගොඩාක් ඕඩර්ස් දාන්න පුළුවන්. මේ ඕඩර් එකක් මේ කස්ටමර්ගේ, මේ ඕඩර් එකක් මේ කස්ටමර්ගේ, මේ ඕඩර් එකක් මේ කස්ටමර් කෙනෙක්. දැන් මෙතනත් බලන්න. මේ ඕඩර් එක සහ මේ ඕඩර් එක මේ කස්ටමර්ගේ. නේද? එතකොට හැබැයි හැම අවස්ථාවකදීම එක ඕඩර් එකක් අයිති වෙන්නේ මේක එක කස්ටමර් කෙනෙක්ට විතරයි. මේ ඕඩර් එක අයිති කීප දෙනෙක් නෑනේ. මේ පැත්තට කිසිම වෙලාවක ඉරි දෙකකින් මේ තිතක් සම්බන්ධ වෙලා නැහැ. ඒ කියන්නේ කස්ටමර්ස්ලා ගොඩක් එකම ඕඩර් එකට නෑ කියලා කියන්නේ. අයිති
කස්ටමර්ස්ලා ගොඩක් නැහැ කියන්නේ. එක ඕඩර් එකක් අයිති කස්ටමර්ස්ලා ගොඩක් නැහැ කියලා තමයි ඒකෙන් කියන්නේ. අපි එහෙමනම් ඊළඟ අවස්ථාවට යමු. ඒක තමයි many to many relationship එක. ඒකක් පෙන්වන්නේ M colon එක M කියන. බහුබහුල සම්බන්ධතාවය. One student can follow many courses and one course can be followed by many students. එක් සිසුවෙකුට බොහෝ පාඨමාලා හැදෑරිය හැකි අතර එක් පාඨමාලාවක් බොහෝ සිසුන්ට හැදෑරිය හැකිය. එතකොට මේකෙන් ගත්තහම ඔයාලට අඳුර ගන්න පුළුවන්කම තියෙන්න ඕන සිසුවා කියන එක එන්ටිටි එකක්, follow එහෙම නැත්නම් හදාරනවා කියන එක රිලේෂන්ෂිප් එක විදිහට ගන්න පුළුවන් verb එක. එන්ටිටි එකක් වෙනවා පාඨමාලාව එහෙම නැත්නම් course කියලා කියන එක. ඔන්න ওই ටික තමයි තියෙන්නේ. දැන් ඔන්න අපිට ඊළඟ වැඩේ තියෙනවා මෙන්න මේක පුරවන එක. දැන් මම කියන්නම් කොහොමද ඒක පුරවන්නේ කියලා. මම කලින් කිව්වා වගේම මේ පැත්ත එක කරගන්නවා සහ මේ පැත්ත එක කරගන්නවා. මුලින්ම කරේ මේ පැත්ත එක කරන එක. ඒ කියන්නේ ස්ටුඩන්ට් එක්කෙනෙක්ට පාඨමාලා කීයක් හදාරන්න පුළුවන්ද කියන එක බලන්න ඕන. මෙතන කියනවා එක් සිසුවෙකුට බොහෝ පාඨමාලාවන් හදාරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එක් සිසුවෙක්ට බොහෝ පාඨමාලා පැත්ත බොහෝ කරා, M කරා, many කරා. ඒකින්ද මෙතන many කියන එක දැම්මා. එක් පාඨමාලාවකට සිසුන් කී දෙනෙක් ඉන්න පුළුවන්ද කියන එක තමයි ඊළඟට බලන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්ත එක කරනවා. එක් පාඨමාලාවකට සිසුන් කී දෙනෙක් ඉන්න පුළුවන්ද කියන එක බලනවා. එතකොට මෙතනදී කියනවා එක් පාඨමාලාවකට බොහෝ සිසුන් සිටිය හැකියි. එතකොට මේ පැත්තත් many කරනවා. බොහෝ කියන එක දාන්නේ many කියලා M දානවා. එතකොට මේ පැත්තටත් M, මේ පැත්තටත් M. හරිද? බලන්න මේ අවස්ථා දෙකේදී පළවෙනි අවස්ථාව ගත්තා. ස්ටුඩන්ට් එක කරා එක ස්ටුඩන්ට් කෙනෙක්ට කෝසස් කීයක් ෆලෝ කරන්න පුළුවන්ද කියලා බැලුවා. ගොඩක් පුළුවන් කියලා මේකේ කියලා තියෙනවා. ඒකින්ද මෙතෙන්ට M කියලා දැම්මා. කෝසස් පැත්ත M කරා. ගොඩක් කෝසස් ෆලෝ කරන්න පුළුවන් නිසා. ඊට පස්සේ බලනවා මේ පැත්ත එක කරන්න. එක කෝස් එකක් ස්ටුඩන්ට්ලා කී දෙනෙක් ෆලෝ කරනවද කියලා බලනවා. ගොඩක් ස්ටුඩන්ට්ලාට පුළුවන් කියලා මේකේ දාලා තියෙනවා. ඒක නිසා මෙතන M කරා. many කරා. එතකොට මේ අවස්ථාවේදීත් අපිට මෙතෙන්ට n කියන එක දැම්මට කිසි ගැටලුවක් නැහැ. දැන් බලන්න මේ රූප සටහනෙත් පෙන්වලා තියෙන එකම තමයි. ස්ටුඩන්ට්ලා කියන එක ස්ටුඩන්ට් කෙනෙක් අපි තිතකින් දක්වලා තියෙනවා සහ කෝස් එකක් අපි තිතකින් දක්වලා තියෙනවා. බලන්න මේ හැම තිතකටම දෙපැත්තෙම ඕන තරම් ඉරි සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ many to many relationship එකක් තමයි මෙතන තියෙන්නේ. මේ ස්ටුඩන්ට් මේ කෝස් එක කරන්න පුළුවන්. මේ ස්ටුඩන්ට් මේ කෝස් එක කරන්නත් පුළුවන්. ආයි මේකත් කරන්න පුළුවන්. ඊට පස්සේ බලන්න මේ කෝස් එකේ මේ ස්ටුඩන්ට් ඉන්නවා, මේ ස්ටුඩන්ට් ඉන්නවා, මේ ස්ටුඩන්ට් ඉන්නවා. ওই විදියට ඒක බෙදලා තියෙනවා. එතකොට ප්‍රධානව අපිට මෙන්න මේ ටික තමයි තියෙන්නේ relationship types ගැන තමයි අපි මෙතනදී කතා කරේ. one to one relationship, one to many relationship සහ many to many relationship කියන එක. මෙතනදී අපි ප්‍රධාන්‍යම විශේෂයෙන්ම ප්‍රධානව අපි මතක තියාගන්න ඕන දෙයක් තමයි කොහොමද මේක හඳුරගන්නේ කියන එක සහ අපි කොහොමද මෙතන රිලේෂන්ෂිප් එකේ මේක දාන්නේ කියන එක. මං කිව්වා එතනදී කරන්න ඕන පළවෙනි දේ තමයි මෙතන එක පැත්තක් එක කරගන්නවා සහ අනිත් පැත්ත එක කරනවා. මේ පැත්ත එක කරාම මේ පැත්තට එක දානවා, මේ පැත්ත එක කරාම මේ පැත්තට එක දානවා. ඒ විදියට දානවා. බලන්න මෙතන උදාහරණ දෙකක් තියෙනවා. person has passport. ඕනෑම මිනිසෙක්ට passport එකයි තියෙන්න පුළුවන්. එතකොට එතන අනිවාර්යෙන් one to one relationship. එක person කෙනෙක්ට තියෙන්න පුළුවන් එක passport එකයි හින්දා මෙතන එක දාලා තියෙනවා. එක passport එකක් අයිතිකාරයෝ වෙන්න පුළුවන් එක person කෙනා නිසා මේ පැත්තට එක දාලා තියෙනවා. ඊට පස්සේ one to many relationship එකට උදාහරණයක් දාලා තිනවා customer place order කියන එකම. එක customer කෙනෙක්ට ගොඩක් orders place කරන්න පුළුවන්. ඒකින්ද මෙතෙන්ට M දාලා තියෙනවා. එක order එකක් අයිති වෙන්නේ එක කස්ටමර් කෙනෙක්ට නිසා මේ පැත්ත එක කරලා තියෙනවා. හරිද? ඊළඟට men to men relationship එක student assign project කියන එකේ එක ස්ටුඩන්ට් කෙනෙක් assign කරලා තියෙනවා ගොඩක් project වලට ඒකින්ද මෙතන M දාලා තියෙනවා. එක project එකක් assign කරලා එක project එකට assign කරලා තියෙනවා ස්ටුඩන්ට්ලා ගොඩක් නිසා
මෙතන M දාලා තියෙනවා. ඒ විදිහට තමයි men to men relationship එකක් පෙන්වන්නේ. එතකොට අද පාඩමෙන් අපි ඉගෙන ගත්තා භූතාර්ථ වාර්ගික අවස්ථා අතර සම්බන්ධතාවය නැත්නම් degree of relationship ඒ යටතේ අංශක 1 ඒ කියන්නේ කොහොමද කීයක් entities තියෙනවද කියන එකෙන් ER diagram එකේ අපිට අඳුර ගන්න පුළුවන් මොකක්ද අංශක ගාන කියන එක නැත්නම් degree ගාන කියන එක entity එකක් නම් භූතාර්ථ එකක් නම් අපි degree එක 1 කියනවා entity දෙකක් නම් degree එක 2 කියනවා binary විදියට අපි ඒක හඳුන්වනවා entity 3ක් නම් ternary එහෙම නැත්නම් degree එක 3 අංශක 3යි කියලා කියනවා entity 4ක් නම් අපි හඳුන්වනවා n-array degree එක 4 අංශක 4යි කියලා. ඊට පස්සේ අපි කතා කරා සම්බන්ධතාවයේ ගණනීයතාවය cardinality of relationship කියන එක. එයට ඒක සම්බන්ධතාවය, ඒක බහු සම්බන්ධතාවය, බහු සම්බන්ධතාවය ඉගෙන ගත්තා. ඒකෙදි මම කියලා දුන්නා කොහොමද මේ සම්බන්ධතාවය අඳුරගන්නේ කියන එක. මෙතනදී හරිම ලේසි මේක පටලවා ගන්න එපා ඔයාලා. ඒක සම්බන්ධතාව නම් ගොඩාක් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඒක බහු සම්බන්ධතාවයත් අර විදිහට එක පැත්තක් එක කරාම අපිට අඳුර ගන්න පුළුවන් many to many relationship එක බහු සම්බන්ධතාවයේ විතරයි ටිකක් අපිට හිතන්න වෙන්නේ. මේ දෙක අපිට අඳුර ගන්න පුළුවන්. ඒක ඔයාලා ඉස්සරහට අපි ප්‍රශ්න කරනවා පටලවා ගන්න නැතුව හොඳට තේරුම් අරගෙන කරන්න. එහෙමනම් අදට පාඩම